නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසම ඌව ගුවන් විදුලියෙන් සත්‍යයේ සුපහැදිලි දියදූත එයයි. දේශකයානෝ රත්නපුර මගුරුගොඩ බැලුම්ගල ආරණ්‍ය සේනාසනාධිපති වාරියපොළ ධම්මගවේෂී ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා විසින් මෙසේ අසන ලදෙක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනයෙහි වැඩ වාසය කරන කල්හි ආයුස්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගිටි සිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව වුන් ආයුස්මත් සැරියුත් තෙරුන්ට තෙල වැද වදාළසේක. සාරිපුත්‍රය තොපගේ ඉන්ද්‍රියෝ වෙසසින් පහන්‍ය සිව් පැහැ පාරිශුද්ධය තෙපි මෙකල්ලි කුමන විහරණයකින් යුක්තව බහුල කොට වාසය කරහුද වහන්ස මෙකල්හි මම සංයතා විහරණය යුක්තව බහුල කොට වෙසමි. සාදු සාදු සාරිපුත්‍රය තෙපි මෙකල්හි මහා පුරුෂ විහරණයෙන් බහුල කොට වාසය කරහු. සාරිපුත්‍රය යම් ශුන්්‍යතාවයක් වේද තෙල මහා පුරුෂයකි. සාරිපුත්‍රය යම් මහන කෙනෙකු ශුන්්‍යතා විහරණය බහුල කොට වසන්නේ නම් ඒ මහන මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. මම යම් මගකින් ගමට පිඩු පිණිස පිවිසියෙම්ද යම් මගකින් පිඩු සිඟා වැඩියෙම්ද යම් මගකින් පිඩු සිඟා ආපසු වැඩියෙහිද එහි මාගේ චක්කු විෂයෙහි ඡන්දයක් රාගයක් දේශයක් මෝහයක් වේවැයි චිත්තයන්ගේ ගැටෙන ක්ලේශ જાතියක් වේයයි. සාරිපුත්‍රයයි එයි මහන විසින් ඒ ලාමක අකුසල ධර්මයන්ගෙන් මා ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. හොඳයි, එහෙමනම් අද දවසේ අපි මේ උත්සාහවන්ත වන්නේ ඌව ගුවන් විදුලිය හා සම්බන්ධ වන ප්‍රඥාවන්ත ශ්‍රාවක පිරිසට අපි බණ 20ක නිවන යනු කුමක්ද, පටිච්ච සමුප්පාදය සහ සතිපට්ඨානය ඊ타ත්ම විශ්ලේෂණාත්මකව විග්‍රහ කර අවසානයේදී අපි මේ කතා කරපු දේවල් කොයි ආකාරයෙන්ද මේ සූත්‍රවල ගැබ්වී තිබෙන්නේ යන්න පිළිබඳව තවදුරටත් ගවේෂණාත්මක විග්‍රහයක යෙදීමට නැවත බණ 20ක වැඩසටහනක් නිබ්බහන මාතෘකාව යටතේම ඉදිරියට ගෙන යාමට කළ ආරාධනාවේ ප්‍රතිඵලයක් ලෙස අප හිතවත් කිහිප දෙනෙක්ම මේ ඉදිරි බණ වාරයන් සඳහා දායකත්වයේ අරගෙන තියෙනවා. ඉතින් තවත් මේ බණ වාරයන් සඳහා දායකත්වයේ ලබා ගන්න කැමති අය ඉන්නවා නම් ඌව ගුවන් විදුලිය හා සම්බන්ධ වෙලා ඒ දායකත්වයන් ලබාගෙන මේ බණ 20 අපි ඉස්සරහට සාර්ථක කරගනිමු. ඉතින් අපේ ඉල්ලීමට අනුව එංගලන්තයේ වේල්ස් ප්‍රාන්තයේ වාසය කරන දමිත් රත්නසිංහ අපේ වෛද්‍යතුමා මේ පිළිබඳව බොහෝම ඇල්මෙන් කටයුතු කරමින් බණවාර කිහිපයක්ම බාර අරගෙන මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට එතුමාගේ මූලිකත්වයක් අරගෙන
අද බණ වාරයත් එතුමාගේ මූලිකත්වයෙන් සිද්ධ කිරීමට අපි සැලසුම් කොට තිබෙනවා. ඉතින් අපි ඔහු තාම දෙනතින් නොදුටුවත් අපේ බණ ශ්‍රවණය කරලා කලන මිතුරෙක් ලෙස අප හා සම්බන්ධ වෙලා මේ කරන්නා වූ සත්කාරයට ඔහුට මෙයම අන්තිම ආත්මයේ බවට පත් කර ගැනීමට කුමන හෝ බාධක තිබෙනවා නම් ඒවා ඉවත් වේවා කියලා අපි සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි අද මාතෘකාවට ගත්තේ මජ්ක්‍ධිම නිකාය 3 වෙනි පොතේ 608 වෙනි පිටුවේ සඳහන් පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. ඉතින් අපි මේ සූත්‍ර ගන්න ඔබ මෙතෙක්කල් සූත්‍ර ඇසූ ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට ඔබේ ප්‍රඥාව අවදි කරන්න. ඔබ මේ සූත්‍ර අහන්නේ කතන්දර ලෙසට. අර අපි අහලා තියෙනවා ඉබ්බගේ හාවගේ කතාව. ඉතින් ඉබ්බගේ හාවගේ කතාව අහනකොට ඒක ඇත්තක් කියලා අපි පිළිගන්නවා. ඒ වගේම නරි බෑනා කතාව අපි ඇත්තක් කියලා පිළිගන්නවා. සිංහ බහු කතාව කතාවක්. නමුත් ඒක අපි ජාතියේ ආරම්භය ලෙස අපි පිළිගන්නවා. සිංහෙකුයි කාන්තාවකුයි එකට සංවාසය දෙලා මනුස්ස දරුවන් බිහි වුණයි කියලා අර කතාවේ තියෙන එක අද සත්‍ය කතාවක් ලෙස අපි සිංහලයන් බිහි වුණේ තිරිසනුන්ට දාව කියලා අපි මහා අභිමානයකින් වැජබෙන්න තරම් අපි පුදුමාකාර ලාමක ප්‍රඥාවකින් ලාමක දැනුමකින් ඉන්න පිරිසක් බවට පත් වෙලා මම ලාමක ප්‍රඥාව කියලා කියේ ප්‍රඥාවට නෙමෙයි ඒ තරම්ම අපි ලාමකව තමයි මේවා දකින්නේ. ඉතින් මේ නිසා මේ සිංහබහු කතාවක් ඉබ්බගේ හාවගේ කතාවක්. නමුත් මේ කතාවන් අහලා අපි නිවන් දකින්න යනවා. මේ නිසා මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය මම අද මාතෘකාවට ගත්තේ පෙර සඳහන් කිරීමකුත් අපි ඔබට කරා. මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ අවසන් දේශනාව 20 වෙනි දේශනාවේදී අපි ප්‍රකාශ කර ඔබට ඒක ශ්‍රවණය කරලා අදට සූදානම් වෙන්නයි කියලා. මොකද ඒ තරම්ම මේ සූත්‍රය වටිනවා. මේ සූත්‍ර ඔබ හරියට පරිශීලනය කරගත්තොත් ඔබ මෙතෙක් කල නිවන් මාගේ ගිහිල්ලා තියෙන මිත්‍යා ගමන, වැරදි ගමන අපට යථාර්ථවත් අවබෝධ කරගන්න පුළුවන්. මොකද අද මේ ලංකාවේ බහුතරයක් බෞද්ධයෝ මේ මගඵල කියලා හතරකට රැවටිලා සමහන් සෝතාපන්න වෙලයි කියනවා, සමහරු සකු르දාගාමී වෙලයි කියනවා, සමහරු අනාගාමී වෙලයි කියනවා, සමහරු රහත් උනායි කියනවා. දැන් මේ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ රහතන් වහන්සේගේ විතරක් නෙමෙයි මේ ධම්ම අවබෝධයටපත් උච්ච සියලුම දෙනාගේ ස්වභාවය මේකේ සඳහන් වෙලා තියෙනවා. මේ නිසා මොකද අද අපිට මේ ධම කියන්න බැරි තරමටම ධම විකෘති වෙලා මේ මගඵල කියන සංකල්පය බුදුදහමට වඩා මේක අන්‍ය ශාසනවල තිබුණු සංකල්පයක්. නමුත් මේ මගඵල මෙහෙම අපි රහත් වුණා කියලා සියල්ම වැඩ නවත්තලා සමහරු මහා අක්කර 50 60 ස්ථාන හදාගෙන චොපර් අරගෙන ඒවා වගා කරමින් අපි රහත් වෙලා ඉන්නේ අපි ඉපදෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ භාවනා කරන්නෙත් නැහැ සතුටින් ඉන්නවා කියලා වැජබෙනවා. ඉතින් මේ නිසා මේ මිත්‍යා මතවාදය ඛණ්ඩනය කරන්නට හොඳම සූත්‍රයක් තමයි මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ අතර ඇති වුණු සංවාදයක් ලෙසට තමයි විස්තර වෙන්නේ. මේ නිසා මේ සංවාදය ගැඹුරු සංවාදයක්. හැබැයි මේ සංවාදයේ අද බහල ඇති සමහර පුතත්ජන ගිහිපැවදි පින්වතුන් ප්‍රකාශ කරනකොට මේකත් අර කතන්දරයක ස්වභාවයකින්ම තමයි විස්තර කරන්නේ. නමුත් මේ කතන්දර ස්වභාවයෙන් ඔබට ගියපු ඒ කතන්දර ස්වභාවයේ ඉක්මවා ගියපු මේක ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රඥාවන්ත දහමක් ලෙසටමයි අද දවසේ ඔබත් එක්ක මේ සාකච්ඡාවට අපි යොමු වෙන්නේ. ඒ නිසා මේක සාමාන්‍ය බණක් ලෙස නොව මෙය තමන්ගේ ප්‍රඥාව අවදි කරන තමන් මෙතෙක් හැබැයි තමන් පිළිගත් වූ මතය එකපාරට වෙනස් කරන්න බෑ. අපි දැන් බණ 20ක් තුළින් ඔබට නිවන කියන්නේ කුමක්දයි කියන කාරණාව පිළිබඳව විශ්ලේෂණාත්මක විමර්ශනාත්මක විග්‍රහයක් අපි ඔබට දක්වලා තිබෙනවා. නමුත් මේ විමර්ශනාත්මක විශ්ලේෂණාත්මක විග්‍රහය තවදුරටත් පුළුල් කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි සූත්‍රවල තියෙන ගැඹුරු කොටස් ඉස්මතු කරලා ගැනීමෙන්. මේ නිසා මේ සූත්‍රය ආරම්භයේදීම තියෙන්නේ කියන්නේ බුදුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝයි සම්මුඛ වුණාම බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නයක්. එතකොට මෙතන තව හොඳ අදහසක් තියෙනවා. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපනම් වේළුවන්හි වැඩ වාසය කරන කල්ලි
ආයුෂ්මත් සාරිපුත්ත ස්තරවරයන් වහන්සේ සවස් කාලයේ ඵල සමවැතින් නැගිටියාහුය. එතකොට දැන් මේ රහතන් වහන්සේලා භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන දේ කරපු දේ කරලා ඉවරයි. ආයේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ කියලා තමයි සම්මුතියේ මතය. එතකොට මේ වගේම සූත්‍රවල විස්තරම කරලා තියෙනවා රහතන් වහන්සේ සියලු දේ කරලා ඉවරයි කියන මතවාදයකුත් දක්වලා තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේ සියල්ල කරලා ඉවරයි කියන මේ මතවාදය ඒ තරම් ප්‍රායෝගික නොවන දෙයක්. රහතන් වහන්සේලා යමක් කරනවා කියන කාරණාවට හොඳම උදාහරණයක් ඊගාව සීල සූත්‍රය අපි සාකච්ඡා කරනවා ඊගාව බණවාරයේදී. ඔබ ඊගාවට සීල සූත්‍රය හොයාගෙන කියවලා තියන්න. ඒකෙත් තියෙනවා රහතන් වහන්සේලාත් භාවනා කරනවා පංච උපාදානස්කන්ධේ අනිත්‍යතාවයේ දකින්නවයි කියලා. එතකොට සෑම මොහොතකම ඉහාත්මක සුඛ විහරණය දක්වාම ඒ කියන්නේ අරහත් ඵලයෙන් නිරෝධ සමාපත්තියට සමවැදිලා පරිනිර්වාණයට පත්වන මොහොත දක්වාම රහතන් වහන්සේලාත් මේ ශුන්්‍යතා විහරණෙහි ඉන්නවා. මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සවස් කාලේ ඵල සමවතින් නැගිට්ටයි කියලා කියන්නේ භාවනා කරලා නැගිට්ටා. ඒතකොට සමහරලාට සාරිපුත්ත හාමුදුරුවෝ දින 6-7 ඵල සමාපත්තිය හිටියයි කියලා සූත්‍රවල විස්තර කරනවා. දැන් හැමදාම සවසට මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන අදහස ඔබට ඒත්තු ගන්නන්න ඔබට අවබෝධ කරගන්න හොඳම සූත්‍රයක්. එතකොට දැන් රහතන් වහන්සේලාත් හැමදාම මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා. ඉතින් අද ලංකාවේ ඇතැම් අය මගපල ලැබුවයි කියලා ඒගොල්ලෝ රහත් වුණා සෝතාපන්න වුණායි කියලා සමහරු කියනවා නෑ එහෙම භාවනා කරන්න ඕනේ නෑ සතුටින් ඉන්න එක විතරයි වෙන්න ඕනේ කැලෑවට යන්න ඕනේ නෑ ශුන්‍යාගාර වලට යන්න ඕනේ මහ විමානවල හදාගෙන සතුටින් හිටපුවාම මේක තමයි රහත් ස්වභාවය. සමහරු කියනවා දවසට විනාඩි 5ක් විතර භාවනා කරපුවාම ඇති කියලා. ඉතින් අපිට නම්ගම් වශයෙන් අර මාධ්‍ය නාලිකාවක මේවා පැහැදිලි කරන්න බෑ. නමුත් අපිට නම්ගම් වශයෙන්ම කියන්න පුළුවන් රහත් උනායි කියලා සෝහා උනායි කියලා සකෘදාගම උනායි කියලා මේ මිනිසුන් මුලාවට ලක් කරලා තියෙන විකෘති ස්වභාවය. නමුත් ඒ විකෘති ස්වභාවය ඔබට විකෘතියක් ලෙස පෙනෙන්නේ නැහැ. ඔබට ඒවා සත්‍ය ලෙසමයි පෙනෙන්නේ. ඉතින් මේ නිසා මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහායි අපි මේ ඔබට මඟ පෙන්වන්නේ. ඒ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මෙන්න මෙවැනි සූත්‍ර ගැඹුරින් අධ්‍යයනය කරන්න. එතකොට ඔබ මේ පන්සිල් රැකලා අටසිල් රැකලා පන්සලට පොහොය දවසේ විතරක් ගිහිල්ලා සීලයක් සමාදන් වෙලා මලක් පහනක් පූජා කරලා පින්කමක් කරලා අටපිරිකරක් පූජා කරලා කටන පින්කමක් කරලා නිවන් දකින්න හදනවා. එතකොට මෙතනදී මේ කියන්නේ රහතන් වහන්සේලාත් භාවනා කරලා තමයි නිවන් දකින්නේ. හැමදාම සාරිපුත්ත හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ පවා බුදුහාමුදුරන්ට දෙවෙනි වූ පුජ්‍යලයා පවා රහතන් වහන්සේ පවා නිරෝධ සමාපත්තියට සමවදිනවා දෛනිකව. එහෙනම් ඔබට එසේ නොකල නිවන් දැකිය හැකිද? හැබැයි ඔබ මෙතෙක් කල අසා තිබුණේ එහෙම නෑ. ඔබට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ එක බණ පදයක් අහලා ඔබට නිවන් දකින්න පුළුවන් කියලා. ඒ නිවන් කියන එකේ වර්ග ගොඩක් තියෙනවා. සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියලා ඔය බණක් අහලා කරන්නේ සෝතාපන්න නිවන විතරයි. අරහත් ඵලයෙන් නිවන් පූර්ණේ කරන්නට නම් ඔබ අනිවාර්යෙන්ම භාවනා කළ යුතුමයි. එහෙනම් මේකද කියන්නේ සවස් කාලයේ ඵල සමායතින් නැගිටියහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියලව භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ස උන් ආයුෂ්මත් සාරිපුත්තයන් තෙරුන්ට තෙරවැද වදාළසේ. එතකොට බුදුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ වැඳලා පැත්තකුණාට පස්සේ අහනවා සාරිපුත්‍රය තොපගේ ඉන්ද්‍රියෝ වෙසසින් පහන්ය. සිව්පහ පහරිශුද්ධය. තෙපි මෙකල්ලි කුමන විහරණයකින් යුක්තව බහුල කොට වාසය කරහුද. එතකොට අහනවා ඔබ මේ දවස්වල මේ මොකද්ද වැඩිපුරම කරන භාවනාව? මොකද්ද ඔබ බහුල කොටම ඉන්නේ? වහන්ස මෙකල්ලි මම ශුන්්‍යතා විහරණය බහුල කොට වෙසෙමි. එහෙනම් මේ ශුන්්‍යතාවයෙන් තමයි මම ඉන්නේ. දැන් ඔබට ශුන්්‍යතාවය කියන එක අපි සතිපට්ඨාන සූත්‍රයේදී තාමත්ම පැහැදිලිව දැක්වුවා. ශුන්්‍යතාවය කියන්නේ සිතේ ශුන්්‍යතාවය කියන එක. ඉතින් මේ නිසා ඇත්තටම මේ වගේ දේශනා මෙහෙම ඔබ අපට නොපෙනී මේවැනි මාධ්‍යයක් කරහා අපට කතා කරන්න පුළුවන්. නමුත් ඔබ ප්‍රායෝගිකව කරනවා නම් අපිත් එක්ක එකතු වෙලා මේක කරන්න ඕනේ. ඉතින් දැනට 50ක් විතර අපෙන්
පොත්පත් CD ඉල්ලලා තිබ්බා. අපි ඒගොල්ලන්ට තැපෑලට දාලා මේ වෙනකොට ඔබට ඒක හමු වෙලා ඇති. එහෙම හමු වෙච්ච නැති අය ඉන්නවා නම් නැවත අපිව දැනුවත් කරාට පස්සේ අපි එහෙම එයාට දැනුවත් කරලා ඉතින් මේක සම්මුඛ වෙලා සාකච්ඡා කරන්න ඕනේ. අපි හුදකලා පරිසරයකට ගිහිල්ලා මේක පුහුණු වෙන්න ඕන ශුන්‍යතා විහරණය. ඉතින් රහතන් වහන්සේ පවා සාරිපුත්ත හාමුදුරුවෝ පවා ශුන්‍යතා විහරණයෙන් ඉන්නවා නම් ඔබට ඒන් තොරව ජීවත් වෙලා නිවන් දකින්න අපහසු බව ඔබ අවබෝධ කරගන්න ඔබත් මේක භාවිතා බහුලීකතා බහුල කොට වාසය කර බුදුහාමුදුර ඔබ මොකද්ද මේ දවස්වල බහුල කොටම වාසය කරන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා වහන්ස මේ කල්ලි මම ශුන්‍යතා විහරණයෙන් යුක්තව බහුල කොට වෙසෙමි. එහෙනම් මේ බහුල කොට කියලා කියන්නේ කන බොන ඔය වැසිකිලි කැසිකිලි පිණ්ඩපාත යන කාලේ හැරුණාම ඊතුරු සියල්ලම මේ සඳහා කැප කරන එක තමයි මේ බහුල කොට වාසය කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ බහුල කොට වාසය කරන්න ඕන. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ මේ ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරනවා කියනකොට බුදුහාමුදුරුවෝ සාදු සාදු සාරිපුත්තය තෙපි මෙකල්ලි මහා පුරුෂ විහරණයෙන් බහුල කොට වාසය කරනු සාරිපුත්‍ර යම් ශුන්‍යතාවයක් වේද තෙල මහා පුරුෂයෙක්. එහෙනම් ශුන්‍යතාවය පුහුණු වන කෙනෙක් මහා පුරුෂයෙක්. එතකොට කවුද දැන් මේ ශුන්‍යතාවය පුහුණු වෙන්නේ? මහරහතන් වහන්සේ කෙනෙක්. මොන මහරහතන් වහන්සේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙනෙක්. එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ශුන්‍යතා විහරණේ බහුල කොට ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ කියනවා ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඔබ මහා පුරුෂයෙකි. එතකොට දැන් මේ රහතන් වහන්සේ ශුන්‍යතා විහරණයෙන් ඉන්න නිසා මහා පුරුෂයෙක්. එතකොට කවුද මේ ශුන්‍යතා විහරණයෙන් ඉන්නේ? රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ කවුද? භික්ෂුවක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දැන් භික්ෂුව රහතන් වහන්සේ කෙනෙක් යම් රහතන් වහන්සේ කෙනෙක් ශුන්‍යතාවයෙන් ඉන්නවා නම් ඔහු මහා පුරුෂයෙක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සාරිපුත්‍රය යම් මහණ කෙනෙකු ශුන්‍යතා විහරණය බහුල කොට වසන්නේ නම් ඒ මහණ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. යම් මහණ කෙනෙක් ශුන්‍යතා විහරණය හොඳට මේක තේරුම් ගන්නට මේක කොළ කෑල්ලක මොකක් හරි පොතක් තියාගන්නයි කියලා කිව්වා. මේක ඔබ කොහේ හරි පරීක්ෂණ සහිත තැනක ලියලා තියාගන්න. ඔබ අද අහන දහමයි බුදු දහමයි එකිනෙකට හාත්පසින්ම වෙනස්. ඔබ අහන හුරතල් සුරංගනා බණ පදවලට වඩා බුදුන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු දේශනාව හාත්පසින්ම වෙනස්. මේ දේශනාව විද්‍යාත්මකයි. මේ නිසා මෙහෙකදී කියන්නේ යම් මහාන කෙනෙක් ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරනවා නම් ඒ වාසය කරන කෙනා මෙසේ ප්‍රතිවේක්ෂා කළ යුතුයි. එතකොට ශුන්‍යතාවය පුහුණු වෙන්නේ මහාන කෙනෙක්. ඒ මහාන රහතන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේ කෙනෙක් ශුන්‍යතා විහරණයෙන් ඉන්නවා නම් ඔහුත් මහාන කෙනෙක්. එතකොට එහෙනම් මේ මහාන වෙන්නේ ශුන්‍යතාවය පුහුණු වෙන්න. එතකොට දැන් සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ නම ශුන්‍යතා විහරණය බහුල කොට ඉන්නවා. බුදුහාමුදුරුවෝ කරන යම් ශුන්‍යතා විහරණයක් භාවිතා කරන මහාන කෙනෙක් වෙයිද? එහෙනම් මෙතන මහාන කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ රහතන් වහන්සේ සහ අනෙකුත් මගපල ලාභින් නැතුරු භික්ෂු පරපුරට තමයි මේක නම් කරලා තියෙන නිසා ඔබ හොඳට තේරුම් ගන්න මේ සාරිපුත්ත හාමුදුරුවෝ දෛනිකව භාවනා කරන බවට. මොකද සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ දෛනිකව භාවනා කරනවායි කියලා මම ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය නාලිකාවක ප්‍රකාශ කරයි කියලා මට ඒ නාලිකාවේ බණ තහනම් වුණා. එතකොට ඒ කාලේ ඒක බොහොම ප්‍රඥාගෝචර නාලිකාවක් නමම ප්‍රඥාගෝචරයි කියලා තමයි ඒක ආරම්භ කරේ. එතකොට ඒ ප්‍රඥාව අවදි වෙන්න අපි බණ කියනකොට ඒක කැමති නෑ. ඒ නිසා තහනම් වුණා රහතන් වහන්සේලා බණ කියන භාවනා කරනවායි කියලා අපි දේශනා කරා. දැන් මේවට හොඳම සූත්‍ර. ඒ නිසා ඔබ අනිත් දවසේ සීල සූත්‍රයත් පරිශීලනය කරන්නේ. සීල සූත්‍රෙත් මේ විදිහටම සඳහන් වෙනවා රහතන් වහන්සේලා ඇතුළු මගපලලාභින් 4 දෙනාම ඔය මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දකිමින් තමයි හැම මොහොතකම ඉන්නේ කියලා. එහෙනම් මෙතනදි මේ ප්‍රකාශ කරන්නේ දේශනා කරන්නේ රහතන් වහන්සේලා භාවනා කරනවා. එතකොට රහතන් වහන්සේලා පිටුසිඟා වඩිනවා. ඒ පිටුසිඟා වැඩියට පස්සේ රහතන් දැන් අපි දන්නේ රහතන් වහන්සේලා සියලු කෙලෙස් අවසන්. ආය කෙලෙස් ඇති වෙන්නේ නැහැ.
එතකොට දැන් ඒ මතවාදයේ තියෙන මිත්‍යාව. ඔය දැන් රහතන් වහන්සේ කියලා කෙනෙක් එහෙම පුජ්‍යලයක් නෙමෙයි රහත් වෙන්නේ. රහත් වෙන්නේ සිතක්. එතකොට රහත් වන්නේ සිතක්. මේ රහත් වෙන සිත තමයි අපි මේ මගඵල කියලා කියන්නේ. එතකොට මේ රහත් වෙන සිතට තමයි අපි මේ රහත් කියලා කියන්නේ. එතකොට මේ රහත් වෙන සිත පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්න ඕනේ. එතකොට සිතක් රහත් වෙනවා නම් එතන පුජ්‍යලවාදයක් නෙමෙයි තියෙන්නේ. ඒ රහත් වෙන සිතේ යම් කාලච්ඡේදයක් වේද ඒ කාලච්ඡේදය විතරයි රහත්. ඒ නිසා මෙතන ඊ타මාත්ම පැහැදිලිව තියෙනවා සාරිපුත්ත හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනකොට ඒ පිණ්ඩපාතේ වඩින රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින භික්ෂුව ඒ පිණ්ඩපාතේ වැඩීමේදී ඇහැට කනට දිවට හමට නාසයට මොළයට යම් යම් දේවල් ඇතුළත් වුනහම අන්න ඒ දේවල් ඒ தත්ත්වයන් නැවත ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලයි මේකේ සඳහන් වෙන්නේ. ඒ නිසා එහි සටහන් වෙනවා යම් මහාන කෙනෙක් ගමට පිඩු පිනිස පිවිසෙයිද යම් මහාන කෙනෙක් පිඩු සිඟා වඩීද යම් මහාන කෙනෙක් පිඩු සිඟා ආපසු පැමිණියේද එහි මාගේ චක්ෂු විෂයෙහි ඡන්දයක් රාගයක් දේශයක් මෝහයක් චිත්තයක් යට්ටණය වෙයිද ඒ කෙලේශ જાතියක් වේයයි ඒ කෙලෙස් જાතිය ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කළ යුතුයයි ප්‍රහාණය කිරීමට වෑයම් කළ යුතුයයි මේ සූත්‍රයේ ඊ타ත්ම පැහැදිලිව සටහන් වෙනවා. ඉතින් මේ නිසා මේ සූත්‍රයේ ඒ පැහැදිලිව සටහන් වන්නේ රහතන් වහන්සේලා පවා මේ අධ්‍යයනය කළ යුතු බවයි. එහෙනම් මෙම අධ්‍යයනය මේ රහතන් වහන්සේලා විසින්ද මේ ක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා පිඩුසිඟා වැඩියට පස්සේ මේ කටයුතු කළ යුතුයි. එතකොට රහතන් වහන්සේ නමක් හෝ භික්ෂුවක් තම ආවාසයෙන් පිටතට ගමන් කළ යුත්තේ පිඩුසිඟා වැඩිම සඳහා පමණමයි. එතකොට පිඩුසිඟා වැඩිමට පමණමයි යම් භික්ෂුවක් Tamanගේ ආවාසයෙන් එළියට ගමන් කළ යුත්තේ. එතකොට එළියට ගමන් කරන්නේ පිඩුසිඟා වැඩිම සඳහා. අනිත් සෑම අවස්ථාවකම ඉන්න ඕනේ ආවාසයේ. ඇත්තටම බුද්ධ දේශනාවට අනුව ඒකාංශ කොට අපට ඉන්න පුළුවන් ආවාසයේ විතරයි. ගමට පිඩුසිඟා වඩිනකොට ධ්‍යානස කරාගෙන මුළු දෙවුරම වහගෙන අපි ගමන් කළ යුතුයි. ඒ නිසා භික්ෂුවක් එළියට යන්නේ පිඩුසිඟාවට විතරයි. ඒ පිඩුසිඟා වඩිනකොට දෙවුර වහගෙන යන්න ඕනේ. එතකොට අද ලංකාව වගේ රටවල් වල විවිධාකාරයේ නිකාය ભેදයන් වලට බෙදිලා සිවුරේ අඳින ස්වභාවය වෙනස් කරගත්තට බුද්ධ නීතියට අනුව කිසිම භික්ෂුවකට අයිතියක් නැහැ ඒකාංශ කොට ආවාසයෙන් පිටතට ගමන් කිරීමට. ඉතින් ඒ නිසා පිඩුසිඟාවට විතරයි භික්ෂුවක් එළියට යන්නේ. ඒ පිඩුසිඟාවට එළියට ගියාට පස්සේ රහතන් වහන්සේ දැක්කොත් එහෙම යම් රූපයක්, ඒ රූපයට යම් ක්ලේශ ධර්මයක් ඇති වුණොත්, අකුසල මූලයක් ඇති වුණොත් ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ කියලායි මේ සඳහන් වෙන්නේ. එතකොට අපි දැනට දන්නා දහමට අනුව රහතන් වහන්සේලාට කෙලෙස් නැහැ. ආය ඉපදෙන්නේ නැහැ. එහෙම කතාවක් බුද්ධ දේශනාවේ නැහැ. එතකොට පිඩුසිඟා වැඩලා ආවට පස්සේ දැකපු යම් රූපයකට, යම් ශබ්දයකට, යම් ගන්ධයකට, යම් ස්පර්ශයකට, යම් මනෝ සංකල්පයකට අකුසල ක්ලේශයක් ඇති වුණොත් ඒක ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කළ යුතුයි. ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ කියන්නේ ඒ සඳහා. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂාව කියන කාරණාව සඳහන් වෙන්නේ ඒ භාවනා කරන මොහොතේ. ඒ කියන්නේ ඇහැට රහතන් වහන්සේලාට දැකපු රූප වලට කෙලෙස් ඇති වෙනවා කියන එක මේක ගම්ම්‍ය වෙනවා. ඒකට හේතුව තමයි ශුන්‍යතා විහරණය කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ ශුන්‍යතා විහරණයෙන් වැඩ වාසය කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ සාරිපුත්‍ය යම් මහාන කෙනෙක් ශුන්‍යතා විහරණය බහුල කොට වසන්නේ නම්
එතකොට ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එතකොට සාරිපුත්ත රහතන් වහන්සේ මේ යම් මහාන කෙනෙක් කියන ගොඩට අයිති. අන්න යම් මහාන කෙනෙක් ඒ ශුන්‍යතා විහරණයෙන් ඉන්නවා නම් ඔහු රහතන් වහන්සේ හෝ අනාගාමී හෝ සකු르දාගාමී හෝ සෝහාන් හෝ ඔහු මහාන කෙනෙක්. එතකොට මේ සෝහාන් සකු르දගේ අනාගාමී අරහත් කියන මහාන කෙනෙක් යම් ශුන්‍යතා විහරණයක් වඩනවා නම් ඒ ශුන්‍යතා විහරණය මහාන කෙනා. දැන් මේක ඔබ ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනේ. දැන් පොතේ තියෙන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවක්. රහත් වුණාම ඉපදෙන්නේ නැහැ. නමුත් සාරිපුත්ත හාමුදුරුවෝ මේ එන්නේ බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඵල සමාවතින් නැගිටලා. එහෙනම් නිරෝධ සමාපත්තියට හැමදාම හවසට සමවදිනවා. එහෙනම් රහතන් වහන්සේලා පවා දෛනිකව මේක පුහුණු කළ යුතුමයි. ඉතින් එහෙම පුහුණු කරන එකට තමයි මේකේ පුහුණුව කියන්නේ. ඒකට බහුල කොට වාසය කරනවා. එහෙනම් රහතන් වහන්සේලා මේ බහුල කොට වාසය කිරීම සිද්ධ කරන්නේ කෙසේද? ඒ අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාරගත වෙලා. ඒකයි මෙතන මේ අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාරගත වෙන්න ඕනේ කියලා සතිපට්ඨාන සූත්‍රයේ මේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ මේ සඳහන් වන අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන ස්වභාවයට නොගොස් මේ නිරෝධ සමාපත්තියට යන්න බෑ. මේ ශුන්‍යතා විහෙරණයට යන්න බෑ. අපි දැන් ශුන්‍යතාවයේ සමානයි නිරෝධය කියලා අපි දැන් සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනකොට කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ සාරිපුත්ත හාමුදුර මේ සතිපට්ඨානයේ තමයි නියැලෙන්නේ. එහෙනම් මේ සතිපට්ඨානයේ නියැලෙන එකට තමයි ශුන්‍යතා විහෙරණය කියලා කියන්නේ. මේ සිතේ ශුන්‍යතාවය. එහෙනම් මේ සිතේ ශුන්‍යතාවය අධ්‍යයනය කරනකොට සිතේ ශුන්‍යතා විහෙරණයෙන් ඉන්නකොට ඒ භාවනා කරන කාලච්ඡේදය අවසන් කරලා උදේ අපි පිණ්ඩපාතේ සඳහා ගමට ගියාට පස්සේ ගමට ගිහිල්ලා අපි යම් රූපයක් දැක්කොත් යම් ශබ්දයක් ඇහුනොත් මේ රහතන් වහන්සේලාත් ඇතුළුවමයි මේ දේශනා කරන්නේ. ඒ නිසා ඔය අද රහතන් වහන්සේ සෝතාපන්න සකු르දාගාමි අනාගාමික මගඵල ලේබල් ගහගත්ත ඒ මිත්‍යා දිට්ඨික ආගමික ප්‍රභූවරුන්ට මේ සූත්‍රය හොඳටම ප්‍රමාණවත් තමන් ඉන්නේ වැරදි තැනේ කියලා තමන් තුච්ච පෝටිලලයි කියලා දැනගන්න හොඳම සූත්‍රයක් තමයි මේක. අද අර තුච්ච පෝටිල වගේ හුඟක් අය රැවටිලා ඉන්නේ තමන් රහත් තමනුත් රැවටිලා අන් අයත් රැවටනවා. තමන් රහත් වෙලා ඉන්නේ කියලා ගතිගුණ දක්වනවා. රහත් වෙලා සතුටින් ඉන්නේ කළු. රහත් වෙලා කියලා එහෙම ඉන්න බෑ. හැම කෙනෙක්ම පුහුණු වෙන්න ඕනේ. නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනේ. සෑම සූත්‍රයකම තියෙන රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා පිරිනුවම් පෑවයි කියලා. ඉතින් මේ කාරණාව අපි ගැඹුරින් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේක තේරෙන්නේ මේ වගේ 14කට විතරයි. මේක බහුතරයකට තේරුම් ගන්නට අපහසුයි. ඉතින් මේ නිසා මේ ගමන් මගේ යනකොට අපට විවිධාකාර ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි අහලා තියෙන බණ හරිද වැරදිද කියන එක තේරුම් ගන්න සිද්ධ වෙනවා. නමුත් අපිට ඕනෑම බොරුවක් කියවපුවම අද අපි බණ කතා අහන්නේ. ඉබ්බගේ ඉහා වගේ කතාව අපි ඇත්තයි කියලා ගන්නවා. නරියා කිරිබත් කාපු හැටි ඇත්තයි කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට සිංහ බහුව ඇත්තයි කියලා අපි හිතාගෙන ඉන්නවා. සිංහ බහුව කියන්නේ කතාවක්. එතකොට මේ කතාවෙන් තමයි අපි දැන් මේ සිංහයෙකුටයි කාන්තාවකටයි දාව අපි මේ සිංහල ජාතිය ඇතුණයි කියලා අපි ඒක ඇත්තක් කියලා හිතා. ඒක කතාවක්. ඒක ඇත්ත නෙමෙයි. ඉතින් හඳේ හාව ඇඳයි කියන එක කතාවක්. අඟුලිමාල කියන එක කතාවක්. නමුත් මේ කතන්දර අපි අද සත්‍ය ලෙස පරිශීලනය කරගෙන ඉන්න නිසා අපි අර හැමදාම කියනෝනේ අඟුලිමාල අතේ තිබ්බේ කඩුවක් විතරයි. ඉතින් කඩුවක් විතරක් අතේ තියාගෙන ඉන්න මිනිස්සෙක්ව මෙල්ල කරන්න ගමේ කොල්ලෝ 30ක් 40ක් එකතු වුණා නම් ඔය අඟුලිමාලගේ කඩුව අයින් කළා මිනිහව බේර ගන්නත් තිබ්බා. අර ජනතාව මරණ එක බේර ගන්නත් තිබුණා. නමුත් මේකෙදි කියන්න උත්සාහ කරේ අඟුලිමාල වගේ මනුස්ස ඝාතන 1000ක් කරපු කෙනෙකුට නිවැරදි හරි සත්‍ය අවබෝධයටපත් වුණු කල්යාණ මිත්‍රයෙක් සම්මුඛව වුණොත් ඔහුගේ නිවන ඒ ආත්ම උදාපත් කරගන්න පුළුවන් කියලා. නමුත් මේ කතාවට අද ලංකාවේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් චෛත්‍යයකුත් හදනවා ඒ ධාතු හම්බුණයි කියලා. ඉතින් මේවා මේ පොළොන්නරු යුගයේ ගුරුළු ගෝමීන් අමාවතුරේ තමයි අඟුලිමාල කතාව නාලාගිරි දමනය ලියන්නේ. මේවා මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වලා පිරිනුවම් පෑවටත් පස්සේ පොළොන්නරු යුගයේ මේ ගුරුළු ගෝමීන් ලියපු කතාවක් අඟුලිමාල නාලාගිරි ඒ වගේ කතා.
ආලවක. එතකොට මේවාද බුද්ධ භාෂිතයට සම්බන්ධ කරලා මේවා සත්‍ය කතා පුවත් බවට පත් කරලා තියෙන. ඒ නිසා මේ රහතන් වහන්සේගේ ස්වභාවයත් ඔබ මේ මම්මුලා වෙලා ඉන්නේ. එහෙම රහතන් වහන්සේ කියලා අපි රහත් උනායි කියලා ඉපදෙන්නේ නැහැයි කියලා එහෙම බෑ. මේ සාරිපුත්ත හාමුදුරුවොත් මේ පුහුණු වෙන බවට මේකේ සාක්ෂි තියෙනවා. එතකොට දැන් මෙතන ඊ타මාත්ම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ රහතන් වහන්සේ පුහුණු වෙනවයි කියන එක. බුදුහාමුදුරුවෝ දැන් පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ තුඟක් සූත්‍රවල තියෙනවා අන්දවණයට ගියා වනගත වුණා දිවා විහරණය සඳහා බුදුන් වහන්සේ කැලේට ගියා. එතකොට එහෙනම් මේ කැලේට යන්නේ කුමක් සඳහාද? ශුන්‍යතා විහරණයට. භාවනා කරන්න සතිපට්ඨානය කරන්නයි කැලේට යන්නේ. එතකොට එහෙනම් කැලේට ගිහිල්ලා කරන කාර්යය තමයි භාවනාවේ. භාවනාව මොකද්ද? ශුන්‍යතාවය. ශුන්‍යතාවය කියන්නේ නිරෝධය. නිරෝධය දිගට කරනකොට නිරෝධ සමාපත්තියටපත් වෙනවා. එහෙමනම් ඊට පස්සේ මේක ඊ타ත්ම පැහැදිලිව තේනවා ඒ පිණ්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ භික්ෂුව. එතකොට මේකේ භික්ෂුව සමානයි මගපලලාභී. එතකොට සෑම භික්ෂුවක්ම මගපලලාභී නොවෙන්න පුළුවන්. නමුත් මේ මගපලලාභිනුත් ඇතුළත්. මොකද මෙතන ඊ타ත්ම පැහැදිලිව කරන සාරිපුත්‍ර යම් මහාන කෙනෙකු ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරන්නේ නම් ඒ මහාන මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා වහන්ස මෙකල්ලි මම ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ශුන්‍යතා විහරණය බහුල කොට භාවිතා කරනවා. ඒ යම් මහාන කෙනෙක් කියනකොට සාරිපුත්ත හාමුදුරුවෝත් ඇතුළත්. එහෙනම් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඒ දැකපු චක්ෂු විශේෂී ඡන්දයක්, දැකපු රාගයට ඡන්දයක්, රාගයක්, දේශයක්, මෝහයක්, චිත්තයන්ගේ ඝට්ටනයක්, ක්ලේශයක් ඇති වුණොත් ඒක ප්‍රහාණය ඒ අකුසල ලාමක අකුසල ධර්මයන්. එහෙමයි මේ සූත්‍රයේ සඳහන් වන්නේ. අකුසල ඒ ඇහැට රූපයක් ඇති වෙලා රාග දේශ මෝහ ඇතිවීම ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස උත්සාහ කළ යුතුයි. ඉතින් මේ නිසා ඔබ හොඳින් මේක අධ්‍යයනය කරන්න ඕනේ. සාරිපුත්ත හාමුදුරුවෝ පවා පිණ්ඩපාතේ ගිහිල්ලා ආපහුම දැකපු රූපයකට, ඇහුන ශබ්දයකට, දැනුන රසයකට, රසය කියන එක නම් ඉතින් වෙන්න බොහෝ දුරට අමාරුයි. මොකද පිණ්ඩපාතේ යනින් ගමන් ආහාර ගන්න නැති නිසා නාසයට ගන්ධය, හමට ස්පර්ශ, මොළයට යම් මතකයක් ඇති වෙලා අකුසල ධර්මයන් නැති වෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කළ යුතුයි. මම මේ කියන අදහස් සමහරට තර්කයට භාජනය වෙන්න පුළුවන්. නමුත් ඒ තර්කයෙන් භාජනය වෙන්නේ ඔබ පොතේ දැනුමට ගියොත්. එතකොට දැන් මේ මා කියපු කාරණාව ඔප්පු කිරීම සඳහා මම අන්තර්ජාලයේ පරීක්ෂණය කරනකොට මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයම දේශනා කරපු ස්වාමින් වහන්සේ කෙනෙකුගේ එක්තරා හඬපටයක් මට අසන්ට ලැබුණා. ඒ හඬපටේ මම ඔබට ශ්‍රවණය කරනවා. ඒ හඬපටයේත් ඊ타ත්ම පැහැදිලිව සතහන් වෙනවා සාරිපුත්ත හාමුදුරුවන්ටත් බුදුහාමුදුරුවෝ මේ අවවාදය දුන්න බවට සාරිපුත්ත හාමුදුරුවන්ටත් මේ පිණ්ඩපාතයේ ගිහිල්ලා ඇවිල්ලා ඒ පාරිශුද්ධත්වයේ ඇති කරගත යුතු බවට අවවාද අනුශාසනා ලැබුණ බවට ඒ ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීමත් අපි ශ්‍රවණය කරලා බලමු. එතකොට මේ ස්වාමින් වහන්සේත් පැහැදිලි කරන ආකාරයට මේ සාරිපුත්ත හාමුදුරුවන්ට තමයි පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය දේශනා කරන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුව ශුන්‍යතා විහරණයයි වඩන්නේ. එහෙනම් ශුන්‍යතා විහරණය වඩන යම් භික්ෂුවක් වේද ඒ භික්ෂුව තමයි මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ මේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු වලට. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මෙතෙක්කල් ඇසුවා වූ ධම සහ මේ රහතන් වහන්සේලාත් නිතර භාවනා කළ යුතුයි කියන කාරණාව මෙහි ඊ타ත්ම පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔබ අපි රහත් වෙලා ඉන්නේ, අපි සෝවාන් වෙලා ඉන්නේ කියලා එක එක තැන් වලින් ඔබ ලබාගත්ත සහතික ඇති.
එතකොට දැන් අපි සෝහාන් වෙලා ඉන්නේ, අපි ආත්ම 7කින් රහත් වෙනවා, අපි රහත් වෙලා ඉන්නේ, අපි සකු르දාගාමි වෙලා ඉන්නේ, අපි අනාගාමි වෙන්නේ, අපිට තව එක ආත්මයයි, අපි රහත් වෙලා ඉන්නේ, අපි මේක අන්තිම ආත්මයයි කියලා ඔබ ඔය සල්ලි වලට පවා සහතිකපත් අරගෙන එහෙම ඔබට සතුටින් ඉන්න පුළුවන්. නමුත් සත්‍ය ලෙසම නිවන ගැන ඔබ අංශු මාත්‍රයක් හෝ අවබෝධයක් ලබා ගන්න තිබෙනවා නම් ඔබ ඔය දිට්ඨිය ගැලවෙනවා. ඉතින් මේ නිසා මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඉතාමත්ම වැදගත් සූත්‍රයක්. ඒකට හේතුව තමයි මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඉතාමත්ම පැහැදිලිව කියන රහතන් වහන්සේලාට පවා කෙලෙස් ඇති වෙනවයි කියන එක. එතකොට දැන් අනිත් සූත්‍රවල තියෙනවා එහෙම කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ නිසා දැන් ඒක මේ පිණ්ඩපාත සූත්‍රය ඉතාමත්ම පැහැදිලිව තියෙනවානේ ලාමක අකුසල ධර්මයන් කියලා. සාරිපුත්‍රය ඒ මහණු විසින් ලාමක අකුසල ධර්මයන් මොන මහණුන් විසින්ද? ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරන මහණුන්. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරන මහණ කෙනෙක්. එහෙනම් සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්. එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරනවා. මේ අර තර්ක ශාස්ත්‍රයේ වගේ. එතකොට තර්ක ශාස්ත්‍රයේ තියෙන එකක් වගේ තමයි දැන් සාරිපුත්ත හාමුදුරුවෝ මහණ කෙනෙක්, සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්, සාරිපුත්ත හාමුදුරුවෝ මහණ රහතන් වහන්සේ කෙනෙක් වෙලා ශුන්‍යතා විහරණය වඩනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් ශුන්‍යතා විහරණය වඩන මහණ කෙනෙක් වෙයිද ඔහු පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්ද්‍රිය ගෝචර අරමුණු වලින් ලාමක අකුසල ධර්මයන් ඇති වෙනවා නම් ඒවා ප්‍රහාණය කරගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඉතින් මේ නිසා ඊ타මාත්ම පැහැදිලි මේ සූත්‍රයේ රහතන් වහන්සේලාටත් කෙලෙස් ඇති වෙනවා සාමාන්‍ය අවස්ථාවක. ඒකද නිරෝධ සමාපත්තියේ ඉන්නකොට තමයි කෙලෙස් ඇති වෙන්නේ නැත්තේ. එතකොට පිණ්ඩපාතේ යනකොට කෙලෙස් ඇති වෙනවා කියන අර්ථය තමයි මොකද භික්ෂුවක් එළියට යන්නේ පිණ්ඩපාතයට විතරයි. ඒක තමයි ඒක බුද්ධ ශාසනයේ තිබෙන කාලවල. නමුත් අද කාලයේදී භික්ෂුන් වහන්සේලා රැකී ආරක්ෂා කරනවා, වෙළඳ ව්‍යාපාර කරනවා, තව සමාජ කටයුතු කරනවා. එතකොට පාර්ලිමේන්තු යනවා. ඉතින් එතකොට මේක කොයිතරම් දුරට ගැලපෙනවද නැද්දයි කියන එක සහ එහෙම භික්ෂුවකට වෙළඳාම් කිරීම, රැකී ආරක්ෂා කිරීම, පාර්ලිමේන්තුවේ යෑම බුද්ධ නීතියට අනුව උචිතද නැද්ද කියන එක පිළිබඳව වෙනම ඔබ තුලින්ම ගවේෂණය කරගත යුක්තක්. මොකද භික්ෂුවකට සිව්පසය ලැබෙන්නේ වෙනත් කටයුතු වලට නොයිලෙන්ද තමයි සිව්පසය ලැබෙන්නේ. එතකොට සිව්පසය ලැබුණාට පස්සේ වෙනත් කටයුතු වලට නියැලෙන්න අවශ්‍යතාවයක් නැහැ ශුන්‍යතා විහරණයෙන්. එහෙම නැත්නම් ආනාපාන මොනවා හරි භාවනාවක යෙදෙනවා නම් සිව්පසය ලැබෙනවා නම් ඒක ප්‍රමාණවත්. නමුත් අද භික්ෂුවගේ කාර්ය වෙනස් වෙලා, ගිහි කාර්යයක් සේම භික්ෂුවගේ කාර්ය වෙනස් වෙලා නිසා මේ කටයුත්ත පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ගැලපෙන්නේත් නෑ. අද නිවෙනනුත් ඈත් වෙලා තියෙන වෙනත් කටයුතු වලට මේ සම්බන්ධ වෙලා තියෙන නිසා වෙන්නයි. ඒතකොට මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ තියෙන වැදගත්ම අදහස තමයි සාරිපුත්ත හාමුදුරුවෝ පවා භාවනා කරනවා කියන එක. ඒතකොට සාරිපුත්ත හාමුදුරුවෝ පවා ශුන්‍යතා විහරණය කියන්නේ භාවනාව. ශුන්‍යතා විහරණය කියන්නේ සතිපට්ඨාන. එහෙනම් මේ සතිපට්ඨානයේ නියැලමින් ඉන්න භික්ෂුව පිණ්ඩපාතයට ගියපුව පිණ්ඩපාතයට විතරමයි එළියට යන්නේ. දැන් මේක ඉතින් මම නිතර කියන්නේ අද භික්ෂුවගේ කාර්යය එදා භික්ෂුවගේ කාර්යය වෙනස්. එතකොට එදා භික්ෂුවගේ කාර්ය පිණ්ඩපාතයට විතරක් එළියට ආපු නිසා අනිත් වැඩි කාලයම භාවනා කරගෙන මාර්ගඵල ලැබලා පරිනිර්වාණයටපත් වුණා. එතකොට අද වෙනකොට ඒක හාත්පසින්ම වෙනස් වෙලා ඒ කටයුත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් කාර්යයක් බවට පත්ලා භික්ෂුව සමාජයේ යම් අර ගිහි පිළිවෙතම අනුගමනය කරන කෙනෙකු බවට පත් වෙලා. ඉතින් මේ නිසා සත්‍ය වශයෙන්ම ඒ Nirodha අත්දකින ශුන්‍යතා විහරණය අත්විඳින කෙනෙක් නම් මෙන්න මේ தත්වයෙන් ඉන්න ඕනේ. එතකොට මේකද අතීතයේ භික්ෂුවක් යම් පාරිශුද්ධත්වයකට පත් වුණා නම් අනාගතයේ භික්ෂුවක් යම් පාරිශුද්ධත්වයකට පත් වෙනවා නම් මේක තමයි මේ කාර්යය බවට මේ සූත්‍රයේ අර මම මුලින් සඳහන් කරපු සවහම් අපි අර නම්ගම් වශයෙන් සඳහන් කරන්න හොඳ නිසා අපි හඬපටියක් විතරක් දානවා. එතකොට මේක මේ අතීතයේදී මේ කාර්ය මෙහෙම්මමයි.
එතකොට මේ ස්වාමින් වහන්සේ ඊ타මාත්ම පැහැදිලිව මොකද මම මේ තව එකක් එකතු කරන්නේ දැන් මේ අදහස ලෝකේ කතා කරන්නේ නැහැ. දැන් මේ ස්වාමින් වහන්සේත් මේ අදහස මේ ප්‍රකාශ කරාට විස්තර කරන්නේ අර රහතන් වහන්සේ කෙනෙකුට ආයේ මේ ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නයක් කොහොමද රහතන් වහන්සේ ඉපදෙනවද කියලා අහුන්නේ නැහැ කියන. ඒකට ඒගොල්ලන්ට අර ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ කියලා පුජ්‍යලයක් කියන හැබැයි බුදුන් වහන්සේ මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ඊ타මාත්ම පැහැදිලිව සටහන් වෙන්නේ මේ සිතක් තමයි රහත් වෙන්නේ. සිතේ පාරිශුද්ධත්වය අපි නිතර මේක පුහුණු වෙන්න ඕනේ. පුහුණු වීමකින් තොරව අපිට නිවන් දකින්න බෑ. එතකොට එහෙනම් අයියයි පැවිදි වෙන්නේ මොකටද? පැවිදි වෙන්නේ මේ කටයුක්ත පහසුවෙන් කරන්න. නමුත් අද පැවිදි වෙච්ච භික්ෂුවට ගමේ ගිහියෙකුට වඩා වැඩි වැඩ කොටසක් තියෙනවානේ. අපි උදාහරණයක් ගත්තොත් එහෙම පවුලක් ගත්තොත් පවුලේ ඉන්නේ 5 දෙනයි නැත්නම් 6 දෙනයි නැත්නම් 10 දෙනයි. එතකොට තාත්තා කෙනෙක්ට මේ හොයන්න තියෙන්නේ 5 දෙනෙකුට 6 දෙනෙකුට 7 දෙනෙකුට 8 දෙනෙකුට. එතකොට ඒ තාත්තගේ වගකීම 5 දෙනෙකුට 6 දෙනෙකුට 7 දෙනෙකුට 8 දෙනෙකුට. එතකොට තාත්තගේ යුතුයකම් ඔයට සමානයි. නමුත් දැන් බලන්න උදාහරණයක් ලෙස අපි පන්සලක් ගත්තොත් සමහර වෙලාවට පන්සලට තියෙන 4 පේරුව කියලා ගෙවල් 2000ක් විතර. සමහර අවම ගෙවල් 200-300ක්වත් තියෙනවා. එතකොට මේ ස්වාමින් වහන්සේ මේ ගෙවල් 200-300ෙම බණවලට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ මල ගෙවල් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ පින්කම් ගෙවල් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ළමයි අකුරු කියවනකොට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ ළමයි විවාහ වෙන දවසට යන්න ඕනේ. මේ විදිහට මහ විශාල කටයුත්තක් ස්වාමින් වහන්සේ කෙනෙකුට තියෙනකොට අතන පවුලක තියෙන වගකීම 10 දෙනාටයි පැවිදි වෙලා 1000ක 2000ක වැඩ කරන්න ඕනේ. එතකොට මේ වෙනකොට එතකොට දැන් රහතන් වහන්සේටත් මේ ලාමක අකුසල් ඇති වෙනවා පින්ඩපාත යනකොට දකින්න රූපෙට කනට ඇහෙන ශබ්දෙට. එහෙමනම් සාමාන්‍ය ජීවිතයේදී අපි භාවනාවෙන් තොරව මේ සිව්පසයෙන් ඉන්නේ නැතුව වෙනත් වැඩ කරනකොට භික්ෂුවකට පවා මොන තරම්නම් කෙලෙස් ඇති වෙනවද? ඉතින් මේ කෙලෙස් ඇති වෙන ඒවා කෙලෙස් ප්‍රහාණය කර ගන්නට ඒ කියන්නේ නැවත එක පිරිසුදු කර ගන්න ඕන කියන එකනේ මේ කියන්නේ. එතකොට වර්තමාන මොහොතේ විතරමයි බුද්ධ භාෂිතේ තියෙන්නේ. එතකොට වර්තමාන මොහොතේ භාවනා කරන් ඉඳගත්තාම උදේ පිණ්ඩපාත ගියාට පස්සේ දැකපු රූපයකට අකුසලයක් ඇති වෙනවා නම් ඒක ප්‍රහාණය කර ගන්නයි මේ කියන්නේ. එතකොට මේක නැති කර ගන්න ඕනේ වර්තමාන මොහොතේ. එතකොට වර්තමාන මොහොත කියලා කියන්නේ අපි භාවනා කරන මොහොත. එතකොට මේ භාවනා කරන මොහොතේ අපට ඇති වෙන අකුසලයන් තියෙනවා නම් එතකොට භාවනා කරන මොහොතේ අපට ඇති වෙන අකුසල මූලයන් අපි ප්‍රහාණය කරන්න ඕනේ. මොනවද වෙන්නේ? පිණ්ඩපාත ගියාට පස්සේ අපි දැකපු රූප, අහුණු ශබ්ද, ගන්ධය මෙන්න මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වෙනවා අපි භාවනා එතකොට භාවනා කරන්නේ වර්තමාන මොහොතේ. මේ වර්තමාන මොහොතට එන්නේ අපි උදේ පිණ්ඩපාත ගියාට පස්සේ අපට ඒ දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. ඉතින් ඔබ ගිහියෙක් නම් එතකොට ගිහි ජීවිතයේදී ඔබ මුළු දවසේම කරන කටයුතු ටික රාජකාරී කරනවා නම් සමාජිකකම් කරනවා නම් ඒව මතක් වෙනවා මේ භාවනා කරන මොහොතේ. එතකොට වර්තමාන මොහොතේ භාවනා කරනකොට අන්නාර ඉන්ද්‍රියන් 6ට සම්බන්ධ වෙච්ච දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන 4 අපි ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට අපිට අර පොඩි කාලේ කියලා දුන්න 6-4 තමයි මේ ඉන්ද්‍රියන් 6යි ඔය ක්‍රියාකාරකම් 4යි. එතකොට මේ ඉන්ද්‍රියන් 6ට ගෝචර වන ක්‍රියාකාරකම් 4 තමයි 6-4. ඇත්තට මේ 6-4 තමයි ඒ කාලේ අපේ ආච්චිලා සීයලා කියලා දෙන්න ඇත්තේ. නමුත් අපේ પરම්පරාවට වෙනකොටත් ඒ 6-4 නැති වෙලා මේ අර Hindu ධර්මයෙන් පෝෂණය වෙච්ච දිව්‍ය ලෝක 6කුයි අපායකල් 4ක් ගැනයි කතා කරන්නේ. මෙතන මේ සිතේ සිතුවිලි හැදෙන සිතුවිල්ල කියන්නේ අකුසලයක්. අන්නේ අකුසලයේ හැදෙන ක්‍රමවේදය තමයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුදහමේ මෙන්න මේ ක්‍රමවේදය කොහොම හරි ඔබට අවබෝධ කර ගැනීමට පුළුවන් වුණොත් ඔබට පුළුවන් වෙනවා මේ කාන්තිමාත්මේ බවට පත් වෙන. ඒ නිසා ඔබ නිතරම දැන් අද ලංකාවේ සමහරව කියනවා රහත් වුණාට පස්සේ ආයෙ ඉපදෙන්නේ නැහැ. ඔය සතුටින් ඉන්න, ගොවිතැන් කරන්න, වෙන වැඩ කරන්න එහෙම එකක් යනවා. තව සමහර කෙනා විනාඩි 5ක් 10ක් කරපුවාම ඇති. එතකොට දැන් මේවා මේ නම් වශයෙන් කියන්න හොඳ නැති නිසා එහෙම හුඟක් අය රැවටෙලා ඉන්නවා මේක විනාඩි 10ක් 15ක් කරපුවම ඇති කියලා. එහෙම නෑ මේක දවසේ වැඩි කාලයක් කරන්න ඕනේ.
අපි නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනේ. අන්නේ නිරෝධ සමාපත්තියට සමවැදුණු මොහොතක ඇතිවන මරණය තමයි පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට මේ රහතන් වහන්සේලා ගැනයි මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ වැඩිපුරම තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඇසුරු කරන කාලේ නිකම්ම සෝතාපන්න වෙලා ඉන්නේ නෑනේ. ඒගොල්ලෝ අරහත් ත්වයට පරිවර්තනය වෙනවනේ. ඉතින් බුදුහාමුදුරන් කාලේ හිටිය රහතන් වහන්සේලානේ ගොඩක්. ඒ රහතන් වහන්සේලාට තමයි මේ පාරිශුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. ඉතින් අර ස්වාමින් වහන්සේගේ හඬපටියේදී මෙන්න මේ රහතන් වහන්සේලාට තමයි මේ කාරණාව කියලා තියෙන එක මෙන්න මේ හඬපටිය අහනකොට ඔබට තේරුම් ගන්නට යමක් පුළුවන් වෙයි. එතකොට දැන් මේ ස්වාමින් වහන්සේ අර සම්මුතියත් ආරක්ෂා කරමින් මේ පැහැදිලි කිරීමට උත්සාහ කරනවා. මේක ඊ타මාත්ම පැහැදිලිව ස්වාමින් වහන්සේ කියන මේ රහතන් මේකේ ක්‍රම දෙකක් තියෙනවා. අර සෝතාපන්න වෙච්ච කෙනෙකුට හරි රහතන් වහන්සේ කෙනෙකුට හරි වෙන්න පුළුවන් කියලා සාරිපුත්ත හාමුදුරුවෝ සෝතාපන්න වෙලා හිටපු කාලයක් තිබ්බයි කියන ඇත්තටම සාරිපුත්ත හාමුදුරුවෝ සෝතාපන්න උනේ අස්සජි හාමුදුරුවන්ගෙන් බණ අහනකොට සංජය බෙල්ලට්ටගේ ගෝලයෙක්ව ඉන්න කාලේ. එතකොට සෝතාපන්න වෙලා තියෙන්නේ ඔය ජටා දරාගෙනමයි බණක් අහලානේ සෝතාපන්න වෙන්නේ. ඒතර මේ සෝතාපන්න වෙලා ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ රහත් ස්වභාවයෙන් තමයි වැඩි කාලයක් හිටියේ. ඒතර මේ අපි දන්නේ නැහැ හරියට මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය දේශනා කරේ කොයි කාලයේද කියන එක. නමුත් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඇත්තටම මේ රහතන් වහන්සේලා සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. මේ ස්වාමින් වහන්සේ අර දැන් මේ දේශනාව කරාට අර පොතේ දැනුම ඉස්මතු වෙනවා. රහතන් වහන්සේලාට අය කෙලෙස් නැහැනේ කියන එක ඉස්මතු වෙන නිසා තමයි මේක අර සාරිපුත්ත හාමුදුරුවෝ සෝතාපන්න වුණ කාලේ මේක කියලාත් කියනවා. ආයෙ කියනවානේ රහතන් වහන්සේටත් මේක අදාළයි කියලාත් කියනවා. ඒ නිසා එතන මේ වචනය පැහැදිලි උච්චාරණයක් වෙන්නේ නැහැ. මොකද අර පොතේ දැනුමට ගියපුවම හරි බයයි රහතන් වහන්සේලාට කෙලෙස් ඇති වෙනවා කියලා කියන්නේ. එතන මේ රහතන් වහන්සේ කියලා කෙනෙක් ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ රහත් ස්වභාවයක් ගැන. සිතකුයි රහත් වෙන්නේ. එතකොට දැන් රහතන් වහන්සේ දැන් බුදුහාමුදුරුවෝ මෝග පුරුෂයා කියලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරපු තැන් තියෙනවා ත්‍රිපිටකයේ. එතකොට අර යමෙලුද තෙකුලුද කියලා දෙන්නෙක් මේ ධම ලියන්න හනකොට මෝග පුරුෂයා කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඉතින් මෝග පුරුෂයා කියන්නේ මෝඩයා කියලා. ඉතින් මෝඩයා කියලා තරහක් කියන්නේ නැතුව කියන්න බෑ. දැන් අර බුදුහාමුදුරන් තරහ ගියා කියලා කිව්වොත් එහෙම අපිට ඒක ඒ තරම් උහුලා ගන්න බෑ. මොකද අපි දැන් මේ හිතන්නේ පුජ්‍යලයක් බුදු වුණා, පුජ්‍යලයක් රහත් වුණා කියලා. එහෙම පුජ්‍යලයක් නෙමෙයි බුදු වෙන්නේ, පුජ්‍යලයක් නෙමෙයි රහත් වෙන්නේ සිතක්. එතකොට සිතක කාලයේ ෂණයයි. එතකොට සිතක කාලයේ ෂණයක් නම් ෂණයක් පාසා මේවා නැවත ඇති වෙලා නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඊ타ත්ම වටින සූත්‍රයක්. මොකද මේ සාරිපුත්ත හාමුදුරුවෝ ශුන්‍යතා විහරණයේ වඩන නිසා මේ අකුසල ධර්මයන් කියලා කියනවා. මේ ඒ ඇහැට දකින්න රූප ඒ ඉන්ද්‍රියන් හැට ගෝචරන අරමුණු නිසා අකුසල මූල නැති වෙන්න පුළුවන්. කාටද අකුසල මූලය නැති වෙන්නේ? මම නැවත මේ කියන්නේ ඔබ අහලා තියෙන දිට්ඨිය කඩන්නමයි. අපි අර බොරුවක් අහලා තිබ්බට පස්සේ ඒක කඩන්න නම් ඒක නැවතත් අපේ ඔළුවට දා ගන්න ඕනේ. දැන් අපි අහලා තියෙන මේ රහතන් වහන්සේ කියලා පුජ්‍යලයක් ගැන. බුදුන් වහන්සේ කියලා පුජ්‍යලයක් ගැන. එතකොට රහතන් වහන්සේ කියලා පුජ්‍යලයක් කියලා අපිට රූප හැඳලා තියෙනවා. රහතන් වහන්සේ කියලා රූප හැඳලා තියෙනවා. ඒ භෞතික ශරීරය නෙමෙයි රහත් වෙන්නේ. ඒ භෞතික ශරීරය නෙමෙයි රහත් වෙන්නේ, සෝතාපන්න වෙන්නේ, සකෘදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ සිතක්. එහෙනම් මෙන්න මේ සිතක ස්වභාවයක් තමයි බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. එහෙනම් මේ සිතක ස්වභාවය කුමක්ද? සිතක ස්වභාවය තමයි ක්ෂණයක් පාස වෙනස් වෙන එක. එහෙනම් සිතක කාලය ක්ෂණයයි. එහෙනම් චිත්තක්ෂණ එකයි සිතක කාලය. එහෙනම් මේ සිතක කාලය ක්ෂණයක් නම් ඒ කාලයෙන් පස්සේ ඒ සිත නැවත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ගැඹුරු දහම් කොටස අපින් අයින් වෙලා
අපට අද මේ හොරතල් බණක් අහලා ඔය මගපල ලබනවායි කියලා සහතිකක් දෙනවා. ඒ නිසා අපි දැන් බණ 20ක් අවසානලා මේ ගැඹුරු දහම් පරයයකටයි අපි මේ අවතීර්ණ වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔබ හොඳටම තේරුම් ගන්න ඕනේ අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා යම් රහතන් වහන්සේ කෙනෙක් යම් භික්ෂුවක් අකුසල මූලයන් ආවොත් ඒවා ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මෙතන මේ පිණ්ඩපාතය කියලා කියන්නේ ඇත්තටම බුද්ධ ශාසනයේ මේ නිවන ගැන කතා කරලා තියෙන්නේ භික්ෂූන්ට. මොකද මේක ගිහියන්ට කරන්න බැරි. නමුත් සිව්වනක් පිරිස භික්ඛු කියන වචනය භාවිතා කරලා තියෙන්නේ සිව්වනක් පිරිසටමයි. එතකොට දැන් ත්‍රිපිටක සංරක්ෂණ 50ක් එනවා. ත්‍රිපිටකයේ තියෙන දේවල් විකෘති කරලා කියන්න බෑ. යමෙක් ත්‍රිපිටකයේ තියෙන දෙයක් විකෘති කරලා කිව්වොත් එහෙම අවුරුදු 2 සිට 6 දක්වා සිර දඬුවම් ලබන්න පුළුවන්. එතකොට හැබැයි මේ ත්‍රිපිටකයේ තියෙනවා 100%ක්ම සත්‍යද? එතකොට මේ දැන් ත්‍රිපිටකයේ භික්ඛු කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ භික්ඛු කියලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම. නමුත් ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන්නේ භික්ඛු කියන එකට මහණනි කියලා. එතකොට මහණනි කියලා කියන්නේ මේ හිස මුඩු ගාලා සිවුරු දරපු අයට. එතකොට දැන් ත්‍රිපිටක සංරක්ෂණ 50ක් ගැනලා මේ ආරක්ෂා කරන්න යන්නේ මේ මහ විශාල පරිවර්තන දෝෂ තියෙන පොතක්. එතකොට බුදුහාමුදුරුවෝ කොතනකවත් පොත් කියවන්න කියලා නෑ. කාලාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ තාමාත්ම පැහැදිලිව කියලා තියෙනවා මා පිටක සම්පදානේන කියලා. මේ පොතේ තිබ්බ පළියට මේක පිළිගන්න එපා කියලා කියන්නේ. නමුත් අපි පොතෙන්ම පිළිගන්න යනවා. දැන් මේකේ තියෙන මහා විහිළුව තමයි දැන් මේ ත්‍රිපිටක සංරක්ෂණ පනතේ ඉන්නේ කවුද? දැන් මේ 40 ගණනක් ඉන්නවා මේ ගිහි අය. එතකොට හාමුදුරුවෝත් ඉන්නවා ගිහි අයත් ඉන්නවා. දැන් අපි මේක අන්තිමේට තීන්දුව ගන්න උසාවියේකින්. එතකොට උසාවියේ ඉන්නේ කවුද? උසාවියේ ඉන්න නඩුකාරයා අපි හිතමුකෝ මුස්ලිම් භක්තිකයෙක් කියලා, අපි හිතමුකෝ හින්දු භක්තිකයෙක් කියලා, අපි හිතමුකෝ ඉස්ලාම ක්‍රිස්තියානි භක්තිකයෙක් කියලා. දැන් එතකොට මේ ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තීන්දුව තීරණ ගන්නේ අන්‍ය ශාසනයක සමාජිකයන්. දැන් ඔහුට එතකොට නීතිය අනුව ඔහු තීන්දුව තීරණ දෙනවා වෙනත් ආගමික සම්ප්‍රදායන්. එතකොට මේ ත්‍රිපිටක පොත් 50 ගන්නම අධ්‍යයනය කරලා තියෙන්න එපා මේ නඩුකාරතුමා මේකට තීන්දුවක් දෙන්න. දැන් එතකොට ක්‍රිස්තියානි භක්තිකයෙක් නම් හින්දු භක්තිකයෙක් නම් මුස්ලිම් භක්තිකයෙක් නම් ඔහු කොහොමද ත්‍රිපිටකය සම්පූර්ණම කියවපු අයත් තියෙනව නැත්තේ නෑ. බෞද්ධයන්ට වැඩි අනිත් ආගමිකව මේ ත්‍රිපිටකය කියවලා තියෙනවා. දැන් මම කියන්නේ මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත කියලා ආපුවාම මේවා කොයිතරම් විහිළු සහගත පනක්ද මේවා. ඉතින් ඒ නිසා දැන් ආරක්ෂා කරන්න ඕනේ මේ සද්ධර්මය මිසක් ත්‍රිපිටකය නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි අපි දැන් මේ ත්‍රිපිටකයේ ගවේෂණය කරලා බලනකොට හුඟක් දෝෂ සහිතයි. ඉතින් ඒ දෝෂ සහිත ත්‍රිපිටකයක් දැන් ත්‍රිපිටකයේ මම 3 වතාවක් විතර කියවලා මට තාම සූත්‍ර 50ක්වත් හරියට බුද්ධ භාෂිතන තෝරා ගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද මේවා හුඟක් මේ තියෙන හුරතල් සුරංගනා දේවල් තියෙන්නේ. ඉතින් අර මම එක දවසක දේශනා කරා වගේ මේ පහදාර සූත්‍රයේ තියෙනවා මේ යොදුන් මේ කියන්නේ 70ක් වලින් ගත්තොත් 70ක්ම 8000ක් දිග සත්තු ඉන්නවයි කියලා මොහොතේ. ඒ දැන් 70ක්ම 8000ක් දිග සත්තු මොහොතේ ඉන්න යොදුන් 100ක් දිග. දැන් යොදුනක් කියන්නේ 70ක්ම 16ක්නේ. එතකොට යොදුන් 100, යොදුන් 200, යොදුන් 300, යොදුන් 400, යොදුන් 500 දිග සත්තු ඉන්නවලු මහ මොහොතේ. එතකොට එහෙම සාගරයේ එහෙම සත්‍ය මේ මහ මොහොත මේ පෘථිවියම දැන් ගවේෂණය කරනවානේ. එතකොට එච්චර ලොකු සත්තු මොහොතේ ඉන්නවයි කියලා ඔප්පු වෙලා නැහැ. එතකොට මේ කියන්නේ අපි දැන් මේ ත්‍රිපිටකයේ තියෙන සියල්ලක්ම ඒ ආකාරයෙන්ම පිළිගන්නවාද? එහෙම නැත්නම් අපි ප්‍රඥාවෙන්ද මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අද මේ කතා කරපු මේ සූත්‍ර කතා කරනවායි කියලා තියෙන මේ සූත්‍රයේ තියෙන පාලි පාඨ එකින් එක සිංහලට පරිවර්තනය කරලා දෙන එක නෙමෙයි. මේ සූත්‍රයේ ගැඹුර කොතනද තියෙන්නේ? මේ සූත්‍රය අපිට නිවනටද කොතෙන්ටද අදාළ වෙන්නේ කියන එකයි අපි ගවේෂණය කරන්න ඕනේ. එහෙනම් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඊටාත්ම අපට වටින්නේ මේ රහතන් වහන්සේලාටත් කෙලෙස් ඇති වෙනවා කියන කතාව මේකෙන් ඉස්මතු වෙනවා. ඇත්තට මේක තමයි ප්‍රායෝගික. එහෙම මේ රහතන් වහන්සේ කියලා මේ පුජ්‍යල චරිතයකට දාලා තියෙන්නේ මේ අට කතා කරුවන් විසින්. මේවා දැන් අපි දන්නේ මේවා පසු කාලීනව ලියපු ඒවා. හැබැයි අපි දන්නේ අට කතා ලීවයි කියන එක විතරයි අපි දැනට පිළිගන්නේ. නමුත් මේ සූත්‍රත් ඔවුන් විසින්ම තමයි මෑත කාලයේ තමයි හුඟක් සූත්‍රات නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් සමහර සූත්‍ර විශ්වාස කරන්න බැරි ආකාරයටම දැන් හුඟක් සූත්‍රවල තියෙන ඔන්න බුදුහාමුදුරු උඩින් ගියා මුගලන් හාමුදුරුවෝ උඩින් ගියා මේ ඉතින් මෙහෙම මේ උඩින් ගියපු කතා තියෙන්නේ. එහෙම භෞතික කයක් අරගෙන උඩින් යන්න පුළුවන්ද? ඇත්තටම මේ මනසද මේ යන්නේ උඩින්? ඇස්ට්‍රල් ට්‍රැවල් කරනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ මනස විතරක් යනවාද? දැන් ටෙලිපති දැන් ටෙලිපති කියලා කියනවනේ. දැන් අපි වගේම දැන් අපි සිතින් හිතනකොට දැන් අපි කොහේ හරි පිටරටක තියෙන දෙයක් අපිට මෙතන සජීවීව බලන්න පුළුවන්. පිටරටක වෙන සිද්ධියක් අපිට සජීවීව අහන්න පුළුවන්. එතකොට දැන් මේ ඒ විදිහට එහෙම රහතන් වහන්සේලාට එහෙම ක්‍රමයක් ඉස්සර තිබ්බද? එහෙම නැත්නම් ඇත්තටම භෞතික කයක් උඩින් අරගෙන යනවයි කියන එක කොයිතරම් ප්‍රායෝගිකද? එහෙම යන්න පුළුවන්ද? ඉතින් මේක අපි අර පොතේ තියෙන එක එහෙමම ගිරව් වගේ කටපාඩම් කරගෙන යන්නේ. එහෙම නැතුව ප්‍රඥාවෙන්ද රහතන් වහන්සේලා කියපු ගාම උඩින් යනවා. එහෙනම් ඉතින් එහෙම උඩින් යන්න පුළුවන්ද මනුස්ස කයක් අරගෙන? එහෙම නැත්නම් මේවා ලියපු සුරංගනා කතාද කියන එක පිළිබඳව අපි කියන්නේ එහෙම උඩින් යන්න බැහැයිම කියන්නේ. අපි ඒක දන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව බලන්න ඕනේ මේ සිත දියුණු කිරීම, සිත ශුන්‍ය කිරීමක්ද. දැන් බුදුහාමුදුරුවෝ නිවන් කියලා කිව්වේ මේ සිත දියුණු කිරීමේ වැඩපිළිවෙලක්. දැන් සිත ශුන්‍ය කිරීමේ වැඩපිළිවෙලක්. අද නමුත් තියෙන්නේ මේ සිත දියුණු කරලා කරන එක්කෙක් මේ ඔය විශ්වාස කරන්න බැරි දේවල්. ලෙඩ සුව කරනවා. එතකොට අනුන්ගේ සිත් කියවනවා. එක එක දේවල් කරන එහෙම ඇත්තටම හැකියාවක් තියෙනවා. සිත දියුණු කරලා භාවනාව දියුණු කරලා අනුන්ගේ ලෙඩ සුව කරන්න පුළුවන්. මේ අනුන්ගේ සිත් කියවන්න පුළුවන්. අනාගතය ගැන කියන්න පුළුවන්. දැන් ඒවා වෙනම අංශයන්. ඒක නිවන් දැක්කත් නිවන් දැක්කේ නැතත් ඒ වගේ දක්ෂයෝ ඉන්නවා. දැන් අපි දැකලා තියෙනවා සමහර අය අභිඥා හැකියාවන් තියෙන මේ අත් කඩාගෙන එනයි මේ විනාඩි දෙකකින් සුව කරනවා. මේ අසාධ්‍ය ලෙඩ දහස් ගණනක් අපි දැකලා තියෙනවා ඔය අන්තර්ජාලය තුල විනාඩි 5න් 10න් එක වචනයෙන් දෙකෙන් එක පිරිතෙන් දෙකෙන් සුව කරනවා. ඉතින් මේවා අපි මිත්‍යා කියන්නෙත් නෑ, මේවා සත්‍ය කියන්නෙත් නෑ. නමුත් නිවන කියන්නේ ඔය දෙයංශයම නෙමෙයි. නිවන කියන්නේ මේ අපි සිතේ විඥානයේ හැදෙන ක්‍රියාකාරීත්වය අඩු කරන එක. එහෙනම් විඥානේ අපට හැදෙන්නේ මොනවාගෙන්ද? අපි මේ ඉන්ද්‍රියන් 6 භාවිතා කරලා කරන කියන දේවල් වලින් තමයි අපට විඥානයක් හැදෙන්නේ. එහෙනම් ඒ විඥානය නැති කරන විඥානය ශුන්‍ය කරන ක්‍රියාවලියට තමයි අපි මේ ශුන්‍යතා විහරණය කියන්නේ. එතකොට මේ ශුන්‍යතා විහරණය කරන්නේ හුඟක් වෙලාවට මේ අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර ගත වෙච්ච භික්ෂුව. ඒ අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාරයට භික්ෂුව ගත්තාම ඒ භික්ෂූන් අතර සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන අය ඉන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරන්ට කියන්නේ සාරිපුත්ත යම් භික්ෂුවක් යම් මහාන කෙනෙකු ශුන්‍යතා විහරණය බහුල කරලා ඉන්නවා නම් ඔහු පිණ්ඩපාතයට එළියට ගිහිල්ලා ඇතුළට නැවත ස්ථානයට ආපුවාම ඔහු ඇහැට කනට දිවට හමට නාසයට මොළයට යම් අකුසල මූලයන් ඇති වෙලා තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න. ඒක තමයි පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. ඒතර මේක මේ හොදනවා වගේ කරන්න බෑ. මේක කරන්නේ භාවනා කරනකොට ඒ අකුසල මූලයන් ආපුවාම ඒවා ගණන් ගන්න නැතුව ඉන්න එක. ඒවා ප්‍රතික්ෂේප කරන එක. ඉතින් ඒක තමයි මේ ප්‍රායෝගික වැඩපිළිවෙල. ඉතින් මේ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල ඔබ ගණන් ගන්නවා විනා අර පින්දහම් කරලා දිව්‍ය ලෝකයන්ට නැවත එක එක සම්පත් ලබා ගන්න මේ බුදුහාමුදුර නොකියපු දේවල් වලට නොකියපු පින්කම් වල වහලුන් බවට පත් වෙලා. ඉතින් ඒ නිසා අදින් අපි මේ ආරම්භ කරපු මේ සූත්‍ර විවරණය ඔබ මෙතෙක් කල ඇසූ සූත්‍ර දේශනා වලට වැඩි හාත්පසම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍ර දේශනා අපි ඉදිරියට නැවත මේ වගේම අපි නිබ්බහන මුල් වටේ බණ 20ක් අපි දේශනා කරා. ඒ විදිහට මේ සූත්‍ර 20ක් විතර අපි මේ විදිහට විශ්ලේෂණාත්මකව විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ සත්ක්‍රියාව වෙනුවෙන් අපේ එංගලන්තයේ වේල්ස් ප්‍රදේශයේ ජීවත් වන දමිත් රත්නසිංහ අපේ කල්යාණ මිත්‍රයා මේ සඳහා දායකත්වයේ ලබලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා එතුමාගේ ධම්ම අවබෝධයට කුමන හෝ ආකාරයක බාධක කම්කටොළු තියනවා නම් මේ කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඒ බාධක කම්කටොළු අත්තර මේ මන්ති මාත්මේ බවට පත් කර ගැනීමට ඇසුවා වූ සියලු දෙනාගේම චිත්ත ශක්තියින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් ඔබට උතුම් නිර්වාණය සඳහා මඟ පෙන්වන නිබ්බාන දහම් කතිකාමාලාව අද දෙසුම සඳහා පින්බරව දායක වුණා එංගලන්තයේ වේල්ස් ප්‍රාන්තයේ ජීවත් වන දමිත රත්නසිංහ වෛද්‍යතුමා.
එතුමන් මේ ධර්මදේශනාවට දායකත්වය උසුලන්නේ මෙයම අන්තිම අත්භවය බවට පත් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනය ඇතිව. එතුමන්ගේ ඒ පින් ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීමෙන්ම පමණයි. පින්වත් ඔබ සියලු දෙනාටත් අපි එලෙස ප්‍රාර්ථනා කරන්නට ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ නිබ්බාන දම් දෙසුම් මාලාව අන්තර්ගත ශ්‍රව්‍ය සංයුක්ත තැටි සහ මේ ආශ්‍රිතව ලියවුණු පතපොත ඔබටත් ලබා ගන්නට පුළුවන්. ඔබ කළ යුත්තේ අප වෙත ලිපියක් තැපැල්පතක් යොමු කිරීම. අපි ලිපිනය නිබ්බාන ඌව ගුවන් විදුලිය බණ්ඩාරවෙල. මීට පෙර අපට ලිපි තැපැල්පත් එවපු පිරිසකට ඒ ශ්‍රව්‍ය සංයුක්ත තැටි සහ පොත්පත් අපි තැපෑලෙන් ලැබෙන්නට සලස්වා තිබෙනවා. ඒ වගේම මේ මෑත එවපු පිරිසටත් අපි ඒ සියලු ශ්‍රව්‍ය සංයුක්ත තැටි සහ පතපොත ලබා දෙනවා. ඔබටත් නිසි අනුපිළිවෙලට ඒවා ලබා දෙන බව සඳහන් කරන්නට ඕනෑ. ඔබ සැමට තෙරුවන් සරණයි. නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසම ඌව ගුවන් විදුලියෙන් සත්‍යයේ සුපහැදිලි දියදූත එයයි.